समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्मं सवने कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නහිනෝනි මස්ස සමනස්ස බලිවද්දා චතුන්දස අජ්ජ සට්ටි නදිසන්ති තේනායං සමනෝ සුඛීති. පින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ඔබ සියලු දෙනාගේම සසර ගමන නිවාලන්නට මේ උතුම් බණපදය භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය ඔබේ ජීවිතයට ශක්තියක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා පල්ලේවල කාශ්‍යප මාවත පදිංචි හේමාවතී හෙට්ටිආරච්චි පින්වත් මහත්මිය විසින්, එවැගේම පල්ලේවල පැරකුම් මාවතේ පදිංචි කේ.එම්. ප්‍රවීණා පින්වත් මහත්මිය, එවැගේම ගුණෑපාන අංක 120 අමුණුගම පදිංචි හර්ෂණී සමරනායක පින්වත් මහත්මිය, ඇල්පිටිය තනබද්දේගම ඇල්ල පදිංචි කල්යාණමති ගඟ බඩගී පින්වත් මහත්මිය මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් නැවත නැවතත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ භවය අවසන් කරලා උතුම් නිවනම ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබට ශක්තියම ලැබේවායි කියලා කියන ප්‍රාර්ථනාව තමයි විශේෂයෙන් පින්වත්නි අපි සිද්ධ කරන්නේ. අප ගියවර දේශනාවේදී ඔබට මා සඳහන් කළා පින්වත්නි, ගියවර දේශනාවේහි ඉතිරි කොටසක් විදියට මේ දේශනාවට සම්බන්ධ කරගන්න බව. ඒ සඳහා ඔබට සඳහන් කළේ මාපියෙහි සමාගංචි අප්පියෙහි කුදාචනං පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණංච දස්සනං. ප්‍රියං සමගද අප්‍රියං සමගද කිසි කලෙකත් එක් නොවන්න. ප්‍රියන් නොගතීම නිසා, එහෙම නැත්නම් ප්‍රියන් ඔබට දැක ගන්නට නොලැබීම නිසා ඔබේ ජීවිතයට දුකක් ඇති වෙනවා. අප්‍රියං දැකීම නිසාත් ඔබට ඔබේ ජීවිතයට දුකක් ඇති වෙනවා. එතකොට මේක බොහොම ගැඹුරු කාරණාවක්. ප්‍රියං නොදැකීමත් අප්‍රියන් නොදැකීමත් ඔබට ඔබේ ජීවිතය දුකක් ගෙන දෙනවා. ඒ නිසා ඒ ප්‍රියන් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ වගේම අප්‍රියන් ප්‍රාර්ථනා කරන්නත් එපා. හේතුව කුමක්ද? එතනදී ඇතිවන්නේම පුජ්‍යලේකුට තෘෂ්ණාවත් ඒ වගේම ගැටීමත් කියන කාරණාව. අද අපි ඒ කාරණාවටම සම්බන්ධ කරගනිමින් ඔබට මා දේශනා කරන්නට යොදාගත් ගාථා පාඨය ලෞතර බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ එම නැත්නම් සංයුත්ත නිකායේ සගහත වර්ගයේහි සංයුත්ත සංගයේ සඳහන් වන බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් වන ගාථා පාඨයක් තමයි ඔබට මා දේශනා කරන්න යෙදුනේ. මේ දේශනාවේ නම තමයි බහුදීතු කියන සූත්‍ර දේශනාව. පින්වත් ඔබ බහුදීතු සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා තිබුණත් මේ කාරණාව අපි තවදුරටත් විග්‍රහ කරගෙන යනකොට ඔබට ඊ타ත්ම හොඳින් මේ කාරණාවන් පැහැදිලි කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ දේශනාව ආරම්භයේදීම අද ජාතික පුවත්පතක සඳහන් වෙච්ච කාරණාවක් පින්වත් ඔබට මුලින්ම සඳහන් කරන්න කැමතියි. කොරෝනා රෝගී මව්පිය යුවල වෛද්‍ය පුතුගේ ඇස් ඉදිරිපිටම අවසන් හුස්ම හෙලීම පිළිබඳව හද කම්පනයකට පත්වන ප්‍රවෘත්තියක් අද ජාතික පුවත්පතක සඳහන් කරලා තිබුණා.
අනුරාධපුර විශේෂයෙන් කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහලේදී මේ වයසක අම්මයි තාත්තයි දෙන්නා ප්‍රතිකාර ලබලා තිබෙනවා. ඒ වෛද්‍ය චින්තක රත්නසූරිය කියන ඒ වෛද්‍යතුමාගේ දෙමව්පියන් දෙදෙනා තමයි මෙතනදී නැති වෙලා තිබෙන්නේ. මම හිතනවා මේ කාරණාව ඇහෙනකොටම දකිනකොටම ඔබට මොනතරම් දුකක් වේදනාවක් ජීවිතය තුළ ඇති වෙනවද කියලා. ඒ නිසා මේ අම්මයි තාත්තයි දෙදෙනාට පමණක් නොවේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිය ගිහිල්ලා ඉන්න සියලුම දෙනාට අපි නිවන් සුබ ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන් වටිනා පුතෙක් ලෝකීට බිහි කරපු ඒ අම්මා තාත්තටත් මේ සසර ගමන නිවා කරන්නට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෛද්‍ය චින්තක රත්නසූරිය වෛද්‍යතුමාටත් මා සඳහන් කරන්නේ මානසික වශයෙන් ශක්තිමත් වෙලා ධර්මයත් අවබෝධ කරගෙන ඔබතුමාට තවත් රට ලෝකයට සේවය කරන්නට ශක්තියම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දන්නා හඳුනන වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් රට ලෝකයකට විශාල සේවාවක් සිදු කරන කෙනෙක් විදිහට අපි විශේෂයෙන් හඳුනාගත යුතු වෙනවා. ඔබට පේනමැති මේ ලෝකයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා. ජීවිතේ කවරම දාක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි දෙදෙනා අපි ඉදිරිපිටම ඒ දෙදෙනාගේ මරණය සිදු වෙන එක. අපි ඉදිරිපිටම වෛද්‍යවරයෙක්, උසස් වෘත්තියක් කරන කෙනෙක්, ජීවකයෙක්, රෝගීන් දහස් ගණනකගේ ජීවිත සුවපත් කරපු කෙනෙක්. නමුත් වෛද්‍ය පුතා ඉදිරිපිටම අම්මයි තාත්තයි මරණයට පත් වෙනවා යයි කියලා කියන්නේම මේ ලෝකේ ජීවත් වන විට අපි මොනතරම් උත්සාහ කළත් මොන වෙරවීරිය යෙදුවත් මා හිතනවා කල්පනා කරනවා අපේ ජීවිතේ කවරම කෙනෙකුටවත් ජීවිතේ රැක ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේදී අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව තමයි අපිට ධනයක් තිබුණත්, බලයක් තිබුණත්, ශක්තියක් තිබුණත්, ඒ මොන දේවල් තිබුණත් අපට අපේ ජීවිත ගමන අපි යා යුතුමයි. මරණයෙන් බේරෙන්නට ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ මරණය මෙහි සිදු වෙන්න පුළුවන්, වෙනත් රටක සිදු වෙන්න පුළුවන්. කොයි තැනක කොයි ස්ථානික සිද්ධ වුණත් මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා උගත් නූගත් සියලු දෙනාම අපි තේරුම් ගත යුතු වන්නේ මේ ලෝකයේ තුල අනිත්‍යතා දර්ශනය කියන එක තිබෙනවා. මේ අනිත්‍යතා දර්ශනය ඊ타ත්ම හොඳින් තේරුම් ගත්ත කෙනෙක් තමන්ගේ ජීවිත අවබෝධය ඇති කරගෙන මේ සසරින් නිවාලන්නට අවශ්‍ය කරන මඟ විවරණය කරගන්නවා. ඒ නිසා විශේෂයෙන් දහසක් වෛද්‍යවරුන්ට එද කාර්ය මණ්ඩලෙ ඉන්න පින්වත් පිරිස ඒ සියලුම දෙනාටමත් මේ වෙලාවේදී අපි නැවත නැවතත් අපි ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. ජීවිතය පිළිබඳව ඔබතුමන්ලට බොහෝ සෙයින් දකින්නටම ලැබෙන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. ඒ අවබෝධය ඇති කරගෙන අපි අපේ සසර ගමන නිවාලන්නට අවශ්‍ය කරන අපි ඒ වැඩ පිළිවෙල සකස් කර ගැනීම තමයි බුද්ධිමත් විදියට විශේෂයෙන් සිදු කරගත යුතු වන්නේ. උගත් නූගත් යයි මා සඳහන් කළේ අපි කවුරුත් සමහර වෙලාවට විවිධ විභාග පාස් කළාට අපේ ජීවිත අවබෝධය ඉතාමත් අඩුයි. ඒ නිසා මිල මුදල් තියන අය, නැති අය, පිරිසක් ඉන්න අය, නැති අය අපි සියලු දෙනාම උත්සාහ කළ යුතු වන්නේම මේ ඇත්ත తත්වයේ දකිමින් ජීවිතය ගත කරන්නට. පින්වත්නි බලන්ට බහුදීත සූත්‍ර දේශනාවේ සඳහන් වන කාරණාව වඩාත් හොඳින් විග්‍රහ කරනකොට අපට අපේ ජීවිතය තුළ තිබෙන්නා වූ මහා ගැටලුකාරී ස්වභාවයේ తত্ত্বය තාමත් හොඳින් මැනවින් අපිට තේරුම් ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ ප්‍රියං සමගත් එක්වෙන්න එපා කියලා කිව්වා. බොහෝ වෙලාවට ඔබ කල්පනා කරන්නේම බලාපොරොත්තු වන්නේම ඔබව ප්‍රිය කරන, ඒ වගේම ඔබේ සිත විනා යන්න පුළුවන් පුජ්‍යලයන් සමග ජීවිත ගත කිරීම සඳහා තමයි හැම කෙනෙක්ම ජීවිතය තුළ උත්සාහ කරන්නේ. සෑම මිනිසෙක්ම උත්සාහ කරන්නේම දුකක් නැතුව ජීවත් වෙන්නයි කියලා කියන කාරණාව. ඒක ඇත්ත. නමුත් දුකක් නැතුව ජීවත් වෙනවයි කියලා කියන කාරණාව සාමාන්‍ය සම්මුතිය තුළ තියෙන කාරණාවට වඩා පින්වත්නි ගොඩාක් හාත්පසින් වෙනස් වෙනවා. අපි හිතන්නේම අපිට යහපත් මිනිසු ඉන්නකොට, ඒ වගේම මිල මුදල් තියෙනකොට, ගෙවල් දොරවල් හදාගත්තට පස්සේ, ඒ වගේම යාන වාහන ලබාගත්තට පස්සේ, දරුවන් විභාග පාස් කළාට පස්සේ, ඒ අය විවාහ කටයුතු වලට සානිකොත් කටයුතු වල සම්බන්ධ වුණාට පස්සේ ජීවිතේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියන කාරණාව.
පින්වත්නි හැමදාමත් අපිට පේන්නෙම අපි මේ කියන දේවල් හොයාගෙන යන ගමන. මා ඔබෙන් අහන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුළ මේ බොහෝ කාරණාවන් ලැබෙන්න ඇති. මේ බොහෝ කාරණාවන් ඔබේ ජීවිතය තුළ ලැබුණත් ඔබට තාමත් ඒ ප්‍රශ්නවල විසඳුමක් ඇත්තේ නැහැ. ඔබ හිතුවනම් කල්පනා කළා නම් විවාහයක් කරගන්න විවාහයෙන් ප්‍රශ්න විසඳෙනවා කියලා. නමුත් එහෙම ප්‍රශ්න විසඳලා නැහැ. ගියක් තුරක් හදාගත්තට පස්සේ ප්‍රශ්න විසඳෙනවා කියලා හිතුවනම් එයත් ඔබට විසඳලා නැහැ. දූ දරුවන් විවාහ වෙලා එයත්ෝ විවිධ කටයුතු වල නිරත වෙනකොට ඔබ හිතුවනම් කල්පනා කළා නම් ඔබේ ප්‍රශ්න විසඳෙනවා කියලා. නමුත් එහෙම ප්‍රශ්න විසඳීමක් ඇත්තේ නැහැ. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේත් ඔබට පේනවා ඔබ යම් ආකාරයකින් කායික සහ දුබලතාවන්ට මානසික දුබලතාවන්ට ලක් වෙලා ඔබ මේ ප්‍රශ්න වලින් තාමත් නිදහස් වෙන්න උත්සාහ කරනවා. බහුදීතු සූත්‍ර දේශනාවෙහි සඳහන් වන ධර්ම කාරණාව අතිශය වැදගත් වෙනවා. මා හිතනවා කල්පනා කරනවා බොහෝ අම්මාවරු තාත්තාවරු පමණක් නෙමෙයි මැදි වයසේ ජීවත් වන බොහෝ පිරිසත් බහුදීතු සූත්‍රයේ සඳහන් වන බමුණාගේ ජීවිතයට බොහෝ සෙයින් සමානකමක් තිබෙනවා. ඒ නිසා මේ බහුදීතු සූත්‍ර දේශනාවෙහි සඳහන් වන බමුණා පිළිබඳව කියවනකොට අහනකොට දකින්නකොට ඔබට දැනෙන්න පුළුවන් මේ මගේ ජීවිත කතාව නේද කියන්නේ කියලා. ඔව් ඔබේ ජීවිත කතාව තමයි කියන්නේ. ඔබ විඳින වේදනාව දුකමයි මේ කියන්නේ. එහි අවස්ථාවකදී ඔබ තීරුම් ගත යුතු වන්නේම ඔබ පමණක් නොවේ මේ ලෝකේ ජීවත් වන බොහෝ මිනිස්සු දහසක් මිනිස්සු මේ කියන ප්‍රශ්نين ගැටලුවෙන්ම පිළීමට ලක් වෙලා තියෙනවා. ඔබට මතක නම් කිසා ගෞතමී Tamanගේ දරුවා නැති වුණාට පස්සේ ඇය හඬමින් වැළපෙමින් ගියක් ගානේ ගියා. ඇයි හිතුවේ මේ කල්පනා කළේම මේ ප්‍රශ්නේ ගැටලුව මට විතරයි තියෙන්නේ. මගේ දරුවා විතරයි නැති වුනේ. ඒ නිසා දරුවට පණ දෙන්න ඕනේ. මම මේ කටයුත්ත කොහොම හරි කරන්න ඕනේ කියලා හිතුවට කල්පනා කළාට ලෞතර බුදුරජාණන් වහන්සේට කිව්වේ භාග්‍යතුන් වහන්සේ කිසා ගෝත්‍රයට සඳහන් කළේ ඔබ අබ සොයාගෙන එන්න නොමල ගේකින් අබ සොයාගෙන එන්න. ඒ සෑම ගෙදරක් ගානෙම ගියා. ඒ ගෙදරක් ගානෙම යනකොට ඇයට අහන්න දකින්න ලැබුණේ ඒ ගෙවල් වලත් ඇයට වගේම ප්‍රශ්න තියෙනවා කියලා. ඒ නිසා ඒ අවසානයේදී තීරුම් ගත්තා මට පමණක් නෙමෙයි මේ ප්‍රශ්නේ ගැටලුව තියෙන්නේ. ලෝකේ ජීවත් වෙන සියලුම මිනිසුන්ට මේ ප්‍රශ්න ගැටලුව තියෙනවා. ඔබ හිතුවත් කල්පනා කළොත් ඔබට පමණමයි මේ ප්‍රශ්න ගැටලුව තියෙන්නේ කියලා. පින්වත්නි ඔබ පමණක් නෙමෙයි මුළු ලෝකෙම ජීවත් වෙන මිනිස්සු ඔය කියන ප්‍රශ්න ගැටලු වලින් විලිලා සිටින්නේ. ඒ නිසාමයි මේ සංසාරයේ පුරාවටම භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ මේ සසර ගමන කියලා කියන්නේ පුදුමාකාර දෙයක්. පටලැවිලි සහිත දෙයක්. ලියා ගන්න අපි සෑහෙන උත්සාහයක් ගන්නවා. අපි කොතනින් පටන්ගෙන කොතනින් කෙලවර කරන්න ඕනද කියන කාරණාව අපි නිරන්තරයෙන් හිතන කාරණාවක්. හැමදාමත් ජීවිතයේ තුල වෙහෙස මහන්සි වෙන්න දැනුගත්කම් ඇති කරගන්න මිල මුදල් හම්බ කරගන්න අපි ජීවිතය තුළ උත්සාහ කරනවා තමයි. අපි බොහෝ උත්සාහයන් තුළ අපිට සමහර දේවල් ලැබෙනවා. සමහර දේවල් නොලැබෙන්න බොහෝ සෙයින් ගණක් තිබෙනවා. කොහොම නමුත් මේ ජීවිත ගමන තුළ මේ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ ඒක ඉතාමත් වටිනවා. ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ එක්තරා වනලැහැබක භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරන අවස්ථාවකදී එක්තරා භාරද්වාජයෙක් එහෙම නැත්නම් බමුණු කෙනෙක් ඔහු Tamanගේ ජීවිතයේ තුල බිඳපු අධිකතර කටුක වේදනාව පිළිබඳව තථාගතයන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. ඔහුට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඔහු දවස් ගණනාවක් තිස්සේ Tamanට සතුව තිබිච්ච එකම වස්තුව බවට පත් වෙලා තිබිච්ච ගවයන් ටික නැති වෙලා ඔහු දින 6ක් පමණ මේ ගවයන් ටික සොයාගෙන යනවා. ඔබ දන්නවා මේ ගවයන් පිළිබඳව සොයාගෙන යනකොට ඔහු දැඩි ලෙස වෙහෙසකර තත්යකට පත් වෙනවා. ඔහුට කණ්ඩ බොන දෙයක් ඇත්තේ නැහැ. මේක බලනකොට දකින්නකොට ඔබට හිතෙන්නෙම සැබෑ ලෙසම ගවයන් සොයාගෙන කතාවක් තමයි. ඒ ඇත්ත ඒ දේශනාවේ සඳහන් වන කාරණාවත් සංයුත්ත නිකායේ අටුවාවත් භාවිත කරලා තමයි ඔබට මා මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකොට ඔහු ගවයන් සොයාගෙන ගියපු කාරණාව ඇත්ත. ඔහු දැඩි වෙහෙසකට පත් වෙලා ගවයෝ ටික නැති වෙලා පින්වත්නි අපට පේනවා මේ ගවයන් සොයාගෙන යන කතන්දරයේ වගේම ඒ ප්‍රවෘත්තිය වගේම මිනිස්සු සංසාරයේ තුලත් මා සඳහන් කළේ හැමදාමත් බොහෝ දේවල් සොයමින් ජීවිතය ගත කරනවා. ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත් වෙන කම්ම මිනිස්සු කරන්නේ එක්තරා ආකාරයක සෙවීමක්ම තමයි.
ඔබ ඔබේ ජීවිතයේ තුළ සෙවීමක්මයි කරන්නේ. සොයන හැම තැනකදීම අපිට පේන්නෙම අපි කැමති දේවලුත් අකමැති දේවලුත් ලැබෙනවා. ප්‍රිය දේවලුත් අප්‍රිය දේවලුත් ලැබෙනවා. ප්‍රිය දේ තුලත් අපිට දුකක්මයි ඇතිවන්නේ, අප්‍රිය දේ තුලත් දුකක්මයි ඇති වෙන්නේ. ඒකයි මූලික දේශනාවේදී මා ගිය සතියේ සඳහන් කරපු දේශනාවට මේ සතිය සම්බන්ධ කරගන්නවා යයි කියලා කිව්වේ. ඒ නිසා අපි කරන සෙවීම කියලා කියන්නේ, අපි සොයන දේ කියලා කියන්නේ මේ ලෞකික ජීවිතය තුළ සොයන දෙයක්. අපි නියම සෙවීම කරන්න අවශ්‍ය වෙනවා. ඒ නියම සෙවීම තමයි ආර්ය පරේෂණීය කියලා කියන්නේ. උතුම් පරේෂණීය. ඒ උතුම් පරේෂණීය තුළ තියෙන්නෙම දුක නැති කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදය කියලා දෙන එක. මේ ක්‍රමවේදයේ බොහෝ කාලයක් ඔබේ මනස තුළ පුහුණු කරගන්නකොට ඔබේ බොහෝ ප්‍රශ්න ගැටලු වලට ඔබට සොයන්වම උත්තරයක් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු ඇතුණාම මිනිස්සු උත්තර හොයන්න විවිධ තැන් වලට යනවා. ලෝකේ අනවශ්‍යම ප්‍රශ්න ගැටලු ඇති වෙනකොටත් අපි ඒවා පිළිබඳව සොයමින් බලමින් ඒවා ගැන කල්පනා කරමින් ඒ වගේම ඒවා පිළිබඳව තැති ගැනීමට ලක් වෙමින් අපි බොහෝ දේවල් සොයනවා. නමුත් ඒ හොයන්න ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයන්න අපි තව තවත් කබලින් ලිපට වැටෙනවා මිසක්කා අපිට ඒවයින් ගොඩ එන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පරේෂණයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දීච්චි ධර්ම පරේෂණිය ඔබ සිද්ධ කරනකොට ඔබ ගැන සොයනකොට ඒ ප්‍රශ්න ගැටලුවලදී ඔබ ධර්මයට ගලපලා බොහෝ දේවල් හිතනකොට කල්පනා කරනකොට ඔබට කාගේවත් යම් පිළිසරණක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට තවත් කෙනෙකුගෙන් ජීවිතය තුළ ප්‍රශ්නවල සහ ගැටලු වලට උත්තර සොයන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට මේ ධර්මයේ තුලම මේ අවශ්‍ය කරන උත්තර ටික සොයා ගන්න පුළුවන්. පින්වත්නි, අපට පේනවා මේ විදිහටම සසර තුල ඔබත් මේ බමුණා දවස් 6ක් තිස්සේ Tamanගේ නැතිවිච්ච ගවයන් සොයමින් ගමන් කළා ඔහු වෙහෙසටපත් වෙලා කණ්ඩ දෙයක් තිබුණේ නැහැ. කෑමට බීමට දෙයක් තිබුණේ නැහැ. පින්වත්නි, ඒහා සමාන ආකාරයකටම අපිත් මේ ගමන තුල අපි සෙවීම කරගෙන යනවා. ඒ සෙවීම වලදී අපිත් හරි වෙහෙසටපත් වෙලා ඔබත් හරි වෙහෙසටපත් වෙලා ජීවිතයේ සමහර වෙලාවට බොහෝ සෙයින් සඳෑ සමය ගත කරන බොහෝ දිනෙකට මේ වෙහෙස ස්වභාවය ගොඩාක් තදින්ම දැනෙනවා. ජීවිතයේ මෙදි වයසේ ඉන්න පිරිසත් බොහෝ දේවල් සොයනකොට ඒ සොයන වෙලාවකදී ඒ අයට බොහෝ වෙහෙසක් මහන්සියක් දැනෙනවා. පින්වත්නි, බලන්ට මේ බමුණට දකින්නට ලැබෙන්නේ ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වනලැබෙහි ඊ타ත්ම සංසුන් සිතකින් යුක්තව Tamanගේ කය ඍජුව තබාගෙන කඹටහනකට Tamanගේ සිත යොමු කරගෙන Tamanගේ සමාධි සිතකින් උන්වහන්සේ වැඩ ඉන්නවා දකිනකොට මේ බමුණට ඇතිවන්නේම පුදුමාකාර සිතුවිල්ලක්. බැලූ බැල්මටම පේනවා නිවිච්ච කෙනෙක් සහ වෙහෙසකර තත්යකට පත්වෙච්ච කෙනෙක් අතර තියෙන වෙනස කොච්චරද කියලා. දැඩි ලෙස වෙහෙසකට පත්වෙච්ච කෙනෙකුගේ ජීවිතයේ තුල බාහිර පෙනුමින් ලස්සනට තිබුණත් ආභ්‍යන්තරික ස්වරූපයෙන් මානසික වශයෙන් යා ලොකු පීඩාවකට පත් වෙලා සිටින්නේ. සමහර ඇත්තන්ගේ මානසික ස්වභාවයම අපිට පේනවා බාහිර තිබෙන ස්වරූපෙමුත් කියන්නට පුළුවන්. කෙනෙකුගේ නිවසකට ගියපුවාම නිවසේ තියෙන ස්වභාවීය తত্ত্বය පිළිවෙල ඒ ලස්සනකම් බොහෝ දේවල් තුළ ඔවුන්ගේ ජීවිතය තුළ තියෙන හැඩහුරුකම් ගැන කියන්න පුළුවන්. සමහර ඇත්තන්ගේ නිවෙස් වලට ගියපුවාම එහි තිබෙනා වූ අපරිසුදුකම අපිළිවෙල ඒ වගේම ඒ බොහෝ දේවල් වල තිබෙන දේවල් සමග ඒ ඇත්තන්ගේ සමහර ජීවිතයන් පිළිබඳව යම් ආකාරයක නිගමනයකට ලැබෙන්න පුළුවන්. පින්වත්නි, අපිට පේනවා මේ බමුණා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ වැඩ සිටීම නිසා ඔහුට පුදුමාකාර විදිහේ සිතුවිල්ලක් ඇති වෙනවා. මම ගොඩාක් වෙහෙසට මහන්සියට පත් වෙලා සිටින්නේ. මේ වෙහෙසට මහන්සියට පත් වෙලා ඉන්න වෙලාවකදී අපිට පේන්නේ මේ භාග්‍යතුන් වහන්සේ නැත්නම් මේ ශ්‍රමණයන් වහන්සේ මොනතරම්නම් නිවීමකට පත් වෙලා මොනතරම්නම් සැනසීමකින් යුක්තව ජීවිතය ගත කරනවාද. ඔබටත් සමහර වෙලාවට මේ ධර්මයේ ඇහෙනකොට හිතෙනවා ඇති මොනතරම් සැප සම්පත් තිබුණත් පින්වත්නි, අපිට ඒ සිළු දේවල් අත්හැරලා දාලා මේ විදිහට ගසක් මුලකට ගිහිල්ලා පූජනීය තැනකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා හිතේ සැනසීමෙන් යුක්තව ජීවත් වෙන්න තියනවා නම් කොච්චර හොඳයිද කියලා ඔබට හිතන වාර අනන්තයි. ඔබ සමහර වෙලාවට නිවසක් ඇතුලේ බොහෝ කාලයක් ජීවත් වෙනකොට ඔබට ඔබේ නිවසම ඔබට එපා වෙනවා. ඔබට යම් ආකාරයක පීඩනකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසාමයි ධර්මයේ කියලා දෙන්නේ ධර්ම මානසිකාරිය ඇති කරගන්න. භාවනාවකට සිත පුරුදු කරගත්තට පස්සේ
ලෝකයේ තුල බැඳීමකින් තොරව ඔබ ජීවත් වන තැනම ඔබ ජීවත් වන පරිසරයේම ඔබ ජීවත් වන කාමරයේද ඔබට ලැබිලා තියෙන ඉඩකඩ කොච්චරද එතනම ඔබට පුළුවන් භවනා කුටියක් බවට පත් කරගන්න. ඔබ බොහෝ කාලයක් ඔබේ සිත තුළ ඒ ස්වභාවය වර්ධනය කරගෙන යනකොට ඔබට ලෝකයේත් එක්ක ගනුදෙනුවක් අවශ්‍ය වන්නේ නැහැ. බැඳීමක් අවශ්‍ය වන්නේ නැහැ. අන් අය සමග අපි ගනුදෙනු කළ යුතු වෙනවා. නමුත් ඒ සියලු දේවල් අවබෝධය තුළම කර යුතු වෙනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට අපි සියලු දේවල් වලින් වියුක්ත වෙලා ඔබට ඔබේ නිවසේ ජීවත් වෙන්න බෑ. එහෙම වෙන්න ගියොත් ඔබ ගැටීම් ඇති කරගන්නවා. ඒ ගැටීම් ඇති කරගත්ත නිසා සමහර වෙලාවට දරුවන් අනිත් අය දරුවන් පමණක් නෙමෙයි ලේලිවරු බෑනාවරු ඔබ පිළිබඳව වැරදි විදියට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මට පිස්සු තාත්තට පිස්සු ආච්චිට පිස්සු මේ ආදි වශයෙන් කියන්න පුළුවන්. එහෙම වචන අහන්න නැතුව එහෙම වචන ඇහුවත් ප්‍රශ්නයක් නෑ ඔබ හිත කම්පනයකටපත් නොකර ගන්නවා නම්. ඒ නිසා ඔබ සිටින තැනම ඔබට පුළුවන්කමක් තිබෙනවා භාවනා කුටියක් බවට පත් කරගෙන කමඨහනක් ඔබට ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන භාවනාව කුණ සිත නිරත කරගෙන ජීවිතයේ සුවේ සොයාගෙන යන්නට හැකියාවක් තියෙනවා. පින්වත්නි මේ බමුණා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්න ස්වභාවයේ தත්ත්වය දකිනකොට ඔහු කල්පනා කරන කාරණා කීපයක් තියෙනවා. ඔහු කල්පනා කරන්නේම නහිනෝ නිමස්ස සමනස්ස බලිබද්ද චතුද්දස අජ්ජ සට්ටි දිස්සන්ති තේනායන් සමනෝති. මගේ මේ ගොන්නු නැති වෙලා දවස් ගණනාවක් තිස්සේ දවස් 6ක් තිස්සේ මම හොයනවා. මට ඒ ගොන්නු ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හොයා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේ නම් එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ ශ්‍රමණයන් වහන්සේ ඊ타මත්ම සෝදායක විදියට එතනදී උන්වහන්සේගේ ජීවිතය ගත වීම සිදු වෙනවා. පින්වත්නි අපිට පේනවා මේ කියපු කාරණාවේදී එක්තරා ආකාරයකට මේ බමුණා භෞතික දෙයක් හොයාගෙන ගියේ. මිල මුදල් හම්බ කරන්න උන තමයි. මිනිස්සු කණ්ඩ බොන්නට යම් යම් දේවල් උපයා ගන්න අවශ්‍යයි. ඔබ ගෙදර හිටියා කියලා ඔබට සියලු දේවල් ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි අපි තේරුම් ගත යුතු කාරණාව තමයි අපි මෙවැනි ස්වභාවයක් අපේ ජීවිතය තුළ තියෙනකොට අපි එවැනි අවස්ථාවකදී බොහෝ භෞතික දේවල් සොයන ගමන් ඒ භෞතික දේවල් තුළ සේවීම තුළ තිබෙන්නා වූ යම් ආකාරයක අනියත ස්වභාවය අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. එසේ නොහුනොත් අපේ ජීවිත ගමන එකම ක්‍රමයකට එකම ස්වභාවයකට පමණයි ගමන් කිරීම සිදුවන්නේ. බලන්න මේ බමුණට ජීවිතය තුළ ඇතිවෙච්ච ප්‍රශ්න. ඔහුගේ ජීවිත කතාව පුරාවටම ප්‍රශ්න වැලක් Tamanගේ ජීවිතය තුළ මතුවෙනවා. ඒ වෙලාවේදී මේ බමුණ කල්පනා කරනවා මගේ ගවයන් නැතිවීම පමණක්ම නෙමෙයි. ඇත්ත වශයෙන්ම මට ඊට වඩා තව බරපතල ප්‍රශ්න ගණනාවකට මගේ ජීවිතය තුළ මුහුණ පාන්න සිදුලා තියෙනවා. මම මගේ කුඹුරේහි තල ඉසීම සිද්ධ කළා. එහෙම නැත්නම් කුඹුරේ තල වැපිරීම සිද්ධ කළා. තල වපුරපු දවසේම මහා වර්ෂාපතනයක් ඇති වුණා. ඒ වර්ෂාව ඇති වෙලා ඒ තල ඇට හිල් වෙලා ගියා. ටික දවසක් යනකොට මේ තල වල මල් හෝ ගෙඩි හට ගන්නට ඉඩ කඩක් තිබුණේ නැහැ. හැබැයි සමහර දේවල් සමහර තල ඇට පීදගෙන ඉන්න පටන් ගත්තා. ඒ වගේත් මොකද වෙන්නේ? පණුවන් ඇවිල්ලා මේ සම්පූර්ණයෙන්ම කොළ විනාශ ස්වභාවයටපත් වුණා. ඇත්ත වශයෙන්ම මට ඒක ලොකු දුකක් මගේ ජීවිතයේ තුල. හේතුව මොකද? මම මේ කුඹුරු වැඩ කරන්නට මිලමුදල් ගත්තේ සොයාගත්තේ පොලියට. පින්වත්නි අට කතාවේදී ඒ කාරණාව විදිහට පැහැදිලි කරන්නේ. සූත්‍ර දේශනාවට යනකොට අපිට ඒ කාරණාව පේන්නේ නැහැ. නමුත් අට කතාවේදී පෙන්눔 කිරීමක් කරනවා මේ කුඹුර සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන බොහෝ දේවල් එහෙම නැත්නම් මේ මිලමුදල් ආදිය මම ණයට ගැනීමක් සිද්ධ කළේ. ඒ නිසා මම දැන් ණය ගෙවා ගන්නේ කොහොමද? මම හරීම දුම්නසකටපත් වෙලා. ඔබ දන්නවා මේ විදිහට මේ ප්‍රශ්නේම මේ ගැටලුවම ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ මනස තුල තිබෙන දෙයක්. බොහෝ ව්‍යාපාරයන් කරන පිරිස ව්‍යාපාර කටයුතු සඳහා දහස් ගණනින් කෝටි ගණනින් මිල මුදල් ණයට ගත්තට පස්සේ ඒ ව්‍යාපාර බිඳ වැටෙනකොට ඒ අතෙන් ඒවා ගෙවා ගන්න බැරි වෙනකොට හිතට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා. යම් ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන්න කෙනෙකුට තමයි ඒ ප්‍රශ්නේ ගැටලුවේ බරපතලකම ගොඩාක් දැනෙන්නේ පින්වත්නි. ඒ නිසා මෙයා හිතන්නේම කල්පනා කරන්නේම මං විශාල බලාපොරොත්තුවක් තියාගෙනයි මේ තල වැපරීම සිද්ධ කළේ. ඒ තල වපුරන වෙලාවේදී බොහෝ දේවල් ජීවිතය තුළ තියෙනවා. සාමාන්‍ය මිනිසෙක් Tamanගේ ජීවිතය තුළ
වගාවක් සිද්ධ කරනකොට ව්‍යාපාරයක් සිද්ධ කරනකොට එයාගේ ජීවිතය තුළ ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය තමයි මම මේ භෝගෝගාව ඉතාමත් හොඳින් සිද්ධ කරලා ඉහළම තලයකට අරගෙන ගිහිල්ලා යම් යම් ආකාරයේහි Tamanගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන මං අහවල් විදියට නිවසක් සකස් කරගන්නවා. අහවල් විදියට වාහනයක් ගන්නවා, ගෙවල් දොරවල් හදා ගන්නවා. ඊළඟට මේ වගේ තැන්වලට මම සංචාරයේ යනවා. මේ වදී වශයෙන් සාමාන්‍ය මිනිසෙක් Tamanගේ ජීවිතයේ තුළ එහෙම ඉලක්ක සහ ප්‍රාර්ථනාවන් තියාගෙන තමයි බොහෝ වැඩ කටයුතු කරන්නේ. සාමාන්‍ය බටහිර කළමනාකරණයේ තුළ නම් තියෙන දේ තමයි ඔබට ඔබේ ජීවිතය තුළ සිහිනයක් තියාගන්න, ඉලක්කයක් තියාගන්න, ඒ ඉලක්කයට වැඩ කරන්න. ඉලක්කයකට මිනිසෙක් වැඩ කළ යුතු වෙනවා. මහන්සියලා වැඩ කළ යුතු වෙනවා. කම්මැලි නොවි වැඩ කළ යුතු වෙනවා. විකල්ප මාර්ග හොයාගෙන වැඩ කළ යුතු වෙනවා. Tamanට යම් දවසකදී කිසියම් තැනකින් කිසියම් කාරණාවක් මතුවෙනවා. ඔබ මේ යන ගමන තුළදී හොඳට මතක තියාගන්න ධර්මයට ගලපගත්තට පස්සේ ඒ යන ගමන තුළ ඔබට ලැබෙන්න පුළුවන්, නොලැබෙන්න පුළුවන්. ලැබීම පමණක්ම කිසියම් මිනිසෙක් ජීවිතය තුළ හිතුවොත් කල්පනා කළොත් එයාට දුක පමණමයි ජීවිතය තුළ ඉතුරු වෙන්නේ. නොලැබීමත් ඔබ ප්‍රාර්ථනා කළොත්, නොලැබීමත් ඔබ පිළිගන්නට සූදානම් නම් ඔහුට පුළුවන්කමක් තිබෙනවා ලැබෙන දේ තුලත් නොලැබෙන දේ තුලත් Tamanගේ මනස සකස් කරගන්නට. බොහෝ වෙලාවට මිනිස්සු මානසික වශයෙන් පීඩාවකට පත් වෙන්නේම, වේදනාවකට පත් වෙන්නේම, හඬා වැටීමකට පත් වෙන්නේම, ජීවිතේ කඩා වැටීමකට පත් වෙන්නේම, සියලු දේවල් එපා වීමයි කියලා කියන මනෝභාවයට පත් වෙන්නේම එකම පැත්තක් පිළිබඳව මිනිස්සු කල්පනා කරන නිසාමයි. ලැබෙන්නම ඕනෑයි කියලා දී හිතනවා මිසක්කා නොලැබුණොත් මම මොකද කරන්නේයි කියලා කියන කාරණාවට ඔබ උත්තර සෙවීමක් සිදු කරන්නේ නැහැ. දැන් බලන්න ඒ නිසා මිනිස්සෙක් සුබවාදී විදිහට යම් කටයුත්තක් ආරම්භ කරන්න අවශ්‍යයි. නොලැබෙන දේ ගැන ප්‍රාර්ථනා නොකළ යුතුයි. හැබැයි යන මාවෙතේදී ඔබ ලැබීමත් නොලැබීමත් ඔබ දකින්න ඕනේ. ඔබ දුකත් සැපත් කියන දේ දකින්න ඕනේ. යසසස් අයසස් කියන දේ දකින්න ඕනේ. කීර්තියත් ප්‍රශංසාවත් දකින්න ඕනේ. මේ දේ කල් වේලා ඇතුවම ඔබ ගමන දැකීමින් කටයුතු කරන්න හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි, ඒ ඊ타මත්ම වටිනවා. ඒ නිසා අපිට පේන්නෙම මෙයාගේ ජීවිතයේ ලොකු ප්‍රශ්නයකට, ලොකු ගැටලුවකට මුහුණ පාලා සිටින්නේ. ණයට සල්ලි අරගත්තා. ඒ ණයට ගත්ත සල්ලි වලින් Tamanගේ ව්‍යාපාරය ආරම්භ කරගෙන ගියා. ඒ ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේම තල වැපිරීම. එදාම රාත්‍රී කාලයේදී වැස්සක් වැස්සා. ඒ වැස්ස වහින වෙලාවේදීම ඔබට පේනවා මොනතරම්නම් යම් ආකාරයක ඔහුට ජීවිතය තුළ දුකක්, වේදනාවක් Tamanගේ ජීවිතය තුළ ඇති වෙන්න ඇතිද? පින්වත්නි, මේ ස්වභාවය ඊ타මත්ම හොඳින් තේරුම් ගත්ත කෙනෙකුට ඒ ජීවිත ගමන කියන එක ඊ타මත්ම හොඳින් සකස් කරගන්න පුළුවන්. පින්වත්නි, අපිට පේනවා ඔහු මේ ප්‍රශ්نين ගැටලුවෙන් පිළීමටපත් වෙනවා පමණක්ම නොවි, ඔහුගේ ජීවිතය තුළ තව ප්‍රශ්න, ගැටලු රාශියක් මතුවලා තිබෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම සමහර ඇත්තන් බැංකුවලින් සහ නිකුත් තැන්වලින් ණය අරගෙන Tamanගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ගියාට පස්සේ ඒ බොහෝ ව්‍යාපාර කටයුතුවලදී අතරමඟදී බලාපොරොත්තු නොවුණු ආකාරයකට මේ කොරෝනා වසංගත තත්ත්වය පැමිණුණාට පස්සේ බොහෝ දෙනෙකුගේ ජීවිත කඩා වැටෙන්න පටන් ගත්තා. සමහරලාට සංචාරක ව්‍යාපාරයේ නිරත වෙච්ච බොහෝ දෙනෙක් ඔවුන්ට යන්නේෙන් නැති වෙලා ගියා. සමහර වෙලාවට මාසිකට කිසිදු මුදලක් Tamanගේ අතට නොලැබෙන තත්යකටපත් වුණා. ඒ නිසා අපි කල් වේලා ඇතුවම යම් යම් දේවල් අපි සිදු කරනකොට ඊ타මත්ම සැලසුම් සහගත විදියට අපිට කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ ඊ타මත්ම වටිනවා. ඔබට යම් කිසි දෙයක් ලැබෙනවාද ඔබේ ජීවිතය තුළ? ඒ ලැබෙන දේ ඔබ ආපතාසු භවිෂ්‍යති, අනාගතයේ සඳහාත් ඔබ කිසියම් දෙයක් ඉතුරු කරලා තබාගත යුතු වෙනවා. ඒක දේශනාවේ සඳහන් කරපු කාරණාවක්. ඔබ සමහරලාට පුංචි මුදලයි උපයන්නේ. ඒ උපයන මුදලින් ඔබේ මතු ආරක්ෂාව සඳහා, ඔබට ලෙඩක් දුකක් ඇති වෙනකොට බෙහෙතක් හේතක් ගැනීම සඳහා කිසියම් මුදලක් ඔබ තබාගත යුතුම වෙනවා. එසේ නොවුනොත් අපිට බොහෝ දෙනෙකුට අපේ ජීවිතය අතපාන්න සිදු වෙනවා. එතකොට අපිට විශාල දුකක්, වේදනාවක් ජීවිතය තුළ ඇති වෙනවා. අපි උගන්වන්නේ මේ සියලු දේවල් අත්හරින්න කියලා තමයි. අපි අත්හරිනවා කියන කාරණාවත් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. නමුත් යම් වෙලාවකදී ඔබට විපත්තිකර අවස්ථාවකදී ඔබේ යැපීම සඳහා කිසියම් දෙයක් ඔබට ඔබේ ජීවිතය තුළ සකස් කරගත යුතුම වෙනවා. ඒ නිසා මිනිසු විකල්ප මාවත්වලට, විකල්ප චින්තනයකට මිනිසු යා යුතු වෙනවා. පින්වත්නි, අපි ඊළඟ කාරණාවට අපිට යනකොට අපිට පේනවා
මේ බමුණ සඳහන් කරන කාරණාවක් තිබෙනවා. පේනවා දැන් ඔහුට ගැටලු දෙකක් Tamanගේ ජීවිතය තුළ මුහුණ පාන්න සිදුලා තිබෙනවා. ඒ තමයි ගවයන් නැතිවීම නිසා ඔහු දැඩි ලෙස වෙහෙසකටපත් වෙලා. දෙවෙනි කාරණාව බලනකොට ඔහුගේ වපුරපු තල ටික සම්පූර්ණ විනාශ ස්වභාවයටපත් වුණා. ඒ නිකම්ම නෙමෙයි මේ තල බැපිරීම සඳහා ණය ගත්තා. අපි දන්නවා අපේ රජයෙන් මිනිස්සු සමහරලාට සහනාදර ලබා ගන්නවා. ගොවිනය ලබා ගැනීම සිදු කරනවා. මීට අවුරුදු ගණනාවකට උඩදී මේ ගොවිනය ගෙවා ගන්නට බැරිව අපේ බොහෝ මිනිස්සු ගොවි ගම්මානවල ජීවත් වෙන මිනිස්සු වසපානය කළා මරණයටපත් වුණා. ඒ තරම් පීඩාකාරී ස්වභාවයක් Tamanගේ වගා කරන දේවල් වලට નિયમિત වෙළඳපොළක් ඇත්තේ නැහැ. වටිනාකමක් ඇත්තේ නැහැ. කුණු කූඩේට සමහර දේවල් විසි කරන්න සිද්ධ වුණා. එවැනි අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් අපට තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා මේ බොහෝ දේවල් විනාශ වෙලා ධර්මයත් එක්ක ගලපනකොට ධර්මීය ආශිර්වාදයෙන් රටක් සංවර්ධනය වෙන්න පුළුවන්. මිනිසුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්න පුළුවන්. ඒ අවබෝධය ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපිට පේනවා ඔහු ණයගත් කෙනෙක් මේ බමුණා. ඔහු ණය අරගෙන වගා කළා. වගාව විනාශ ස්වභාවයටපත් වුණා. ඔහුට ජීවිතය තුළ ඇතිවෙච්ච දුක වේදනාවක් හඳුල ඔබට ඔබේ ජීවිතය තුළ ඇති. මේ ධර්මයේ අහන කෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණ දීපු කෙනෙක් වෙන්න පුළුවන්. එනේ සබ තේරුම් ගන්නට මොකක්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එපමණක්ම නෙමෙයි මේ බමුණා Tamanගේ නිවසේ ජීවත් වෙන විට ඔහුට පේනවා ඔහුගේ ධාන්‍යාගාරය හිස් වෙලා ගිහිල්ලා. සම්පූර්ණයෙන් හිස් වෙලා ගිහිල්ලා. එපමණක් නෙමෙයි මේ ධාන්‍යාගාරය හිස් වුණාට පස්සේ එහි ඇතිවෙන ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා කිව්වොත් ඔබ දන්නවා සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය තුළ Tamanගේ පොකට් එක හිස් වෙනකොට ඔහුට ලොකු වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? අනේ මේක කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේක කිසිම දෙයක් ගන්න දෙයක් ඇත්තේ නැහැ. පොකට්ටුව දකින මොහොතක් පාසාම ඔහුට Tamanගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා. බැංකු පොතක් ගත්තට පස්සේ බැංකු පොතේ මුදල් නැති වෙනකොට හිස් වෙනකොට මිනිසුන්ට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා. ගෙදරක ගබඩාවක් කියලා කියන්නේ ඉස්සර කාලේ නම් වී අටුව. ඒ වී අටුවක් තිබුණාට පස්සේ ඒ වී අටුවේදී විශේෂයෙන් අපි දන්නවා යම් ආකාරික වී තියෙනකොට අවුරුදු ගණනාවකට මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ වී තිබුණා. ඒ වී තියෙනකොට මිනිසුන්ට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මිනිස්සු සමහරලාට කියන්නේම පොල් සම්බොලයි බතුයි හරි කාලා අපි ජීවත් වෙනවා කියලා. නමුත් එහෙම වී අටයක්වත් නැති වෙනකොට මිනිසුන්ට කොච්චරනම් දුකක් වේදනාවක් ඇති වෙනවද? මේ බමුණට මේ ගෙදර තියෙන වී අටුව හිස්සලා ගිහිල්ලා. ඒ කියන්නේ උට කණ්ඩ බොණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ගෙදර ගබඩාව හිස්සෙලා උට මිල මුදල් ඇත්තේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි මේ නටු වෙලා ගියපු ගබඩාවක් ඇතුලේහි සෙල්ලම් කරන්නේ මීයෝ. හතර වටේට ඉන්න මීයොත් මේ ගෙදර ඇවිල්ලා මේ අටකොටු වල මීයෝ ලගිනවා සෙල්ලම් කරනවා. මේ මීයන්ට සෙල්ලම් පිටණියක් බවට පත් වෙලා මේ නිවස අටුව සෙල්ලම් පිටණියක් බවට පත් වෙලා රාත්‍රී කාලෙදී මිනිසුන් නිදා ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ බමුණ කල්පනා කරනවා අනේ මගේ ජීවිතේ නම් මගේ ගෙදර නම් සම්පූර්ණ හිස්සලා කණ්ඩ බොණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. අටුව හිස්සලා ඒ හිස් වෙච්ච අටුවේහි මීයෝ සෙල්ලම් කරනවා. ඔවුන්ට පිටණියක් බවට පත් වෙලා අනේ මේ බමුණාට නම් මේ ශ්‍රමණයාට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහෙනේ. බලන්නකෝ එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව එයා කොච්චර ලස්සනට මේ ගහමුලට වෙලා Tamanගේ හිත සමාධිගත කරගෙන ජීවත් වෙනවාද? ඇත්ත වශයෙන්ම බමුණාට භාග්‍යතුන් වහන්සේ දකින්නකොට යම් ආකාරයක ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. අනේ මටත් මෙහෙම නෑනි කියලා කියන හැඟීම. මිනිස්සු සමහර වෙලාවට එහෙම හිතනවා කල්පනා කරනවා පින්වත්නි. Tamanට යම් කිසි දෙයක් නැති වෙනකොට තවත් කෙනෙකුට තියෙනකොට අනේ මට නෑනියයි කියලා කියන හැඟීම ඇති වෙනවා. ඒ මට නෑනියයි කියලා කියන හැඟීම ඇති වෙනකොටම ඒ අදහස තුලම සමහර වෙලාවට දේශ සහගත සිතක් උපදින්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි අපිට පේනවා යම් ආකාරයකින් ඔහුගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට කඩා වැටීමකට ලක් වෙලා. දැන් ඔහුගේ තිබිච්ච සම්පූර්ණ දේවල් සියලුම දේවල් දැන් විනාශ ස්වභාවයකට පත් වෙලා මේ බමුණ කල්පනා කරනවා හිතනවා මම දබල් කාලයේදී ගොඩාක් මහන්සියලා ඇවිල්ලා මම වැඩ කරලා ඉන්නේ රාත්‍රී කාලෙදී නිදා ගන්නට. ඔබ දන්නවා ගොඩාක් මහන්සියලා වැඩ කරන මිනිසෙකුට රාත්‍රී කාලෙදී නිින්ද කියලා කියන්නේ අත්‍යවශ්‍යම කාරණාවක්. වෛද්‍යවරු උපදෙස් දෙන්නේම යහපත් වූ නිින්දක් අවශ්‍යයි. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට රාත්‍රී කාලෙදී
නිින්දක් ඇත්තේ නැහැ. ඔවුන් රාත්‍රී සමහරලාට 1 2 විතර අවදි වෙනවා. එක්ක නිදාගන්න යන්නේ රාත්‍රී 1 2 විතර. පැයක් දෙකක් විතර පමණ කාලයක් පමණයි නිින්දක් තියෙන්නේ. සමහර වෙලාවට ප්‍රශ්න සහ ගැටලු වලින් වෙලිච්ච මිනිසුන්ට කවරම දායක්වත් සුව නිින්දක් ඇත්තේ නැහැ. රාත්‍රී කාලයේදීත් මේ ශරීරයේ මනස ගිනි ගන්නවා. නිින්දට ගියපුවාම රෑ දෙගොඩා යාමේ වෙනකම් ඒ ප්‍රශ්න ගැටලු Tamanගේ මනස තුළ වෙලිලා තියෙන දේවල්. ඒවා එකින් එක පේන්න පටන් ගන්නවා. සෝදායි නිින්දක් ඇත්තේ නැහැ. අතිශය පීඩාකාරී ස්වභාවයකට පත්වෙච්ච අයට මේ ස්වභාවය ඇති වෙනකොට යහපත්ව නිින්දක් නැති වෙනකොට ඔවුන් කායික වශයෙන් දුබලතාවන්ට පත් වෙනවා. වෛද්‍යවරු නිර්දේශ කරන්නේම පුළුවන් තරම් යහපත් නිින්දක් ලබා ගන්න. අඩුම තරමින් පැය 6කට වඩා වැඩි කාල පරිච්ඡේදයක් නිදා ගන්න. පැය 6ක් 8ක්වත් නිදා ගන්නට. දැන් ඒ නිසා සමහර වැඩිහිටියන්ට අපිට දන්නවා වයසට යන්න මේ ස්වභාවය ඇත්තේ නැහැ. නිින්දක් ඇත්තේ නැහැ. නිදි වර්ජිතව සිටිනවා. සමහර වෙලාවට රාත්‍රී කාලෙදී ගෙවල් ඇතුලේහි ඔවුන් අවදි වෙලා එහෙට මෙහෙට ගමන් කරනකොට gedara සෝදායි නිින්දක ඉන්න සමහර දරුවන්ට අන් අයට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඔබ ගොඩාක් කල්පනා කළ යුතු වෙනවා. හැම දෙයක්ම තවත් කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති නොවන ආකාරයකට අපට අපේ ජීවිතේ ක්‍රියාවන් කළ යුතු වෙනවා. පින්වත්නි, ඒ නිසා රාත්‍රී කාලයේදී සෝනින්දක් ඔබට නොලැබෙනවා නම් ඔබ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව රාත්‍රී නිින්දට යන්න පෙර 3-4 වටයක් සජ්ජායනා කරන්නට. මෛත්‍රී භාවනාවකට තමන්ගේ සිත යොමු කරගන්න, ආනාපාන සතියකට තමන්ගේ මනස යොමු කරගන්න. ඔබ විනාඩි 15ක් 20ක් විතර ඒ මානසිකාරය තුළම ඔබ ඉන්නකොට ඔබට ස්වභාවයෙන්ම ඒ නිින්ද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පැය ගණනාවක් සෝනින්දක් ලැබේවායයි කියලා කියන ප්‍රාර්ථනාව සිත තුළ තියාගෙනම ඔබ නිින්දට වැටුනොත් ඔබට රාත්‍රී කාලයේදී නිසක වශයෙන්ම සෝදායි නිින්දක් ලැබෙනවා. ඒ නිසා නපුරු සිහින නොදකිමින් ඔබට සෝදායි විදිහට නිින්දක් ලබා ගන්න නම් ධර්ම මාර්ගය ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙනවා. බොහෝ ඇත්තන්ට මේ නිින්ද නොලැබෙන නිසාම අපිට පේනවා වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරගෙන බොහෝ කාලයක් බෙහෙත් පාවිච්චි කරනවා. ශරීරයට මේ බෙහෙත් සමහර වෙලාවට ඒ අත්‍යවශ්‍ය කාරණාවන් බවට පත් වෙනවා. ශරීරයට බෙහෙත් නැති වුණොත් සමහර වෙලාවට ඔවුන්ට නිින්දක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ වෛද්‍යවරුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන ගමන්ම ඔබ ධර්මයේ තුල මේ කියන භාවනාවන්, මෛත්‍රී භාවනාවන්, කාර්යනිමිත්ත සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරන දේවල් චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙනම ඒ දේවල් සිද්ධ කරන්නට ඔබට සැබෑ ලෙසම ජීවිතේ වෙනසක් දකින්නට අත්විඳින්නට හැකියාවක් තියෙනවා. මේ බමුණට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඔහු ගොඩාක් මහන්සිලා එන්නේ. මහන්සිලා ඇවිල්ලා වැඩ කරලා ඇවිල්ලා රාත්‍රී කාලේදී නිින්දා ගන්නට ගියපුවාම නිින්දේදී ඔහුට නිින්දක් ඇත්තේ නැහැ. ඒ නිදාගන්න පැදුරේහි යම් ආකාරයේහි කෘමි සතුන් නැවිලා. ඒ කෘමි සතුන් නිසා, පණුවන් නිසා නොයෙක් ආකාරයේහි පීඩාවන්. ඔබ දන්නා ඉස්සර කාලේ නම් හරියට මේ ගෙවල් දොරවල් වල ගම්පලත් වල උනත් බොහෝ පිරිසක් ඉන්න තැන් උනත් මකුණන් කියන සත්ත්ව කොට්ටාස හිටියා. එතකොට නිදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රාත්‍රී කාලේදී මේ බමුණා බලාපොරොත්තු නිින්දක් ගොඩාක් මහන්සියලා වැඩ කරපු කෙනෙක්. නමුත් දෙගුඩා යාමේ එනකම්ම නිින්දක් ඇත්තේ නැහැ. විශාල පීඩාවක් ඇති වෙනවා. මඳුරු උවදුර නිසාත් මිනිසුන්ට අපිට පේනවා ලොකු පීඩාකාරී ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ජීවිතයට පුරුදු කරගත යුතු වෙනවා. එතකොට සුවදායි නිින්දක් නැති වුණාට පස්සේ ඊට පහුවෙනිදා අපිට අපේ ක්‍රියාවන් යහපත් ලෙස අපිට කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. බමුණා කල්පනා කරන්නේම මම මොනතරම් දුකක් විඳලා දෙන්නේ. මම මේ ඇඳේ ඇවිල්ලා මේ පැදුරේ ඇවිල්ලා නිදාගන්න ගියපුවාම ඒ නිදාගන්න පැදුරේ ඉඩකඩක් ඇත්තේ නැහැ. මුළු ශරීරේ පුරාම කෘමි සත්තුන් එහෙම නැත්නම් පණුවන් වසාගෙන කනවා. ඒ නිසා සුවදායි නිින්දක් ඇත්තේ නැහැ. කොච්චර පීඩාවකටපත් වෙනවද? මානසික වශයෙන් පීඩාවකටපත් වෙනවද? ගව්‍ය ටික හොයන්න ගියා, ගව්‍ය ටික ලැබුණ නැහැ. ගොවිතැන් කළා, ගොවිතැන් පාළු වෙලා ගියා. ඒ විතරක්ම නෙමෙයි, Tamanගේ ගෙදරට ආපුවාම ගෙදරදී Tamanට නිින්දක් ඇත්තේ නැහැ. මේක විශාල ප්‍රශ්නයක්, ගැටලුවක් වෙන්නවත්නි. අපට පේනවා මේ විදිහට මෙයා හිතනකොට, කල්පනා කරනකොට අනේ මේ ශ්‍රමණයන් වහන්සේට නම් කිසිම ප්‍රශ්නයක්, ගැටලුවක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙයා සෝදායි විදිහට ඉන්නවා. ඔව් තවදුරටත් කල්පනා කරනවා අනේ මට ඉන්නවා දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. මට පුත්තු 2 දෙනෙක් ඉන්නවා. ඒ වගේම වැන්ද වූ දූ දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් මට ප්‍රශ්න ගොඩයි. දරුවෝ දීගතලා දෙන්න අවශ්‍යයි. දරුවෝ දීගතලා දුන්නාට පස්සේ ඒ ඇත්තෝ
ඒ ගෙවල් දොරවල් වල ජීවත් වෙන්නේ නැතුව නැවතත් මව්පියන් කරාම පැමිණලා ජීවත් වෙනවා නම් ප්‍රශ්න ගැටළු රාශියකට මුහුණ පාන්න සිදුවෙනවා. අප දන්නා හඳුනන බොහෝ තැන්වලත් මේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් තියෙනවා. දරුවන් සමහර වෙලාවට විශාල උත්සව තියලා ලක්ෂ ගණන් මිල මුදල් වියදම් කරලා මගුල් තුලා කටයුතු සිදු කරනවා. අම්මලා තාත්තලා සමහර වෙලාවට ණය වෙලා මිනිසුන්ට ණය වෙලා බැංකු වලට ණය වෙලා දරුවන්ගේ විවාහ මංගල උත්සව කරනවා. එන්පසු මේ දරුවෝ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා විවාහ ජීවිත ගත කරලා හැරයි යන දේවලුත් සියලු දේවල් විනාශ ස්වභාවයට පත් කරලා කිසිම පිළිවෙලක් නැතුව සැලැස්මක් නැතුව ජීවත් වෙලා ඒ දරුවෝ අපෝසරයක් Tamanගේ නිවසට එනවා. අම්මලා තාත්තලාට කරදර කරනවා. දෑවැදි බෙදලා දෙන්න කියලා කියනවා. තීනීමත් බෙදලා දෙන්න කියලා කියනවා. අම්මලා තාත්තලා සමහරලාට නොවිදිනා දුකක් නැහැ. බැංකු සහනිකුත් දේවල් වලට ණය ගෙවන්න ඕනේ. මිනිසුන්ට ණය ගෙවන්න ඕනේ. ප්‍රශ්න රාශියකින් මිනිස්සු පෙළිලා ජීවිතේ මහ පුදුමාකාර විදිහේ පීඩනයක්. මේ විදිහට මේ දරුවෝ 4 දෙනෙක් ගෙදරක ඉන්නකොට ඒ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. ඒතන අඳින්න පළදින්න බොහෝ දේවල් දෙන්න ඕනේ. මේක මහා පීඩනකාරී ස්වභාවයක්. මේ බමුණා කල්පනා කරන්නේම මට කොච්චර දුකක් වේදනාවක් තියෙනවද? කොච්චර පීඩනයක් තියෙනවද? හේතුව මොකක්ද? සමහර වෙලාවට සල්ලි තියෙනකොට විතරයි මිනිස්සු ගිහිල්ලා යම් යම් දේවල් උදව්පකාර කරන්නේ. ජීවිතේට සමහර වෙලාවට මිනිස්සු ඔබට ඔබේ ජීවිතයට උදව්පකාර කරන්නේ ඔබට යමක්කමක් තියෙනකොට විතරමයි. ඔබ දේශපාලනය කරනවා නම් ඔබ දේශපාලනය කරන වෙලාවකදී ඔබේ බලේ ශක්තිය තියෙන තාක්කල් පමණයි ඔබ වටා බොහෝ දිනක් ඒක රාශි වෙලා ඔබට කතා කරන්නේ ගෞරව සත්කාර සම්මාන සියල්ලක්ම සිද්ධ කරන්නේ. ඔබේ දේශපාලන බලය නැති වෙනකොට කවුරුත් ඇත්තේ නැහැ. රාජ්‍ය වශයෙන් මේවා ආරක්ෂකංශේ වේවා කිසියම් කෙනෙකුට විශාල තනතුරක් තියෙනකොට පමණමයි මිනිස්සු ඇවිල්ලා සියලුම ගරු සත්කාර සම්මාන සිද්ධ කරන්නේ. ඒ දේවල් නැති වෙනකොට අහිමි වෙලා යනකොට ඔබට කවුරුත් සලකන්නේ නැහැ. ඔබට මිල මුදල් තියෙනකොට ධනේ බලය තියෙනකොට පමණමයි මිනිස්සු ඔබ ළඟට එන්නේ. ඔබ සතුව කිසිවක් නැති වෙනකොට ඔබෙන් මිනිස්සු ඈත් වෙලා යනවා. ඔබ ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. වනයක් තිබුණාම වනයේ සතුන්ට කන්න තියනවා නම් පමණමයි ඒ වනයේ සතු රැඳෙන්නේ. නැත්තම් ඒ වනේ අත්හැරලා දාලා යනවා. මල් ගත්තට පස්සේ මල් වල මකරන්දේ මීපෙනි තියනවා නම් විතරමයි මීමැස්සන් ඇවිල්ලා ඒ වටා කැරකෙන්නේ. මකරන්දේ මීපෙනි නැති වෙනකොට ඒ මීමැස්සොත් ඒ මල අත්හැරලා දාලා යනවා. ඔබටත් ඔබේ ජීවිතය තුළ බොහෝ දේවල් තියෙනකොට පමණමයි ඔබ වටා බොහෝ පිරිසක් ඒක රාශ වෙලා සිටින්නේ. ඔබට යමක් නැති වෙනකොට ඔබට කරදරයක් ඇති වෙනකොට ඔබ තවත් කෙනෙකුගෙන් උදව් උපකාරයක් ඉල්ලන්න යන හැම වෙලාවක් තුළදීම ඔබ හරිම අසරණ තත්යකට පත් වෙනවා. ඔබ මේක කල් වේලා ඇතුවම දකිනවා නම් මට ධනියක් බලයක් තියෙනකොට විතරයි මිනිස්සු මා ළඟට ඇවිල්ලා ඉන්නේ. මට මේ දේවල් යම් දවසක නැති වෙනවා. එදාට මේ මිනිස්සු ඇත්තේ නැහැ. ඒ නිසා ලැබෙන දේත් නොලැබෙන දේත් තුළ ඔබට සමසිතකින් යුක්තව දරා ගන්නට හැකියාවක් තිබෙනවා නම් ඔබට කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්තේ නැහැ. ඒ නිසා දරුවෝ ගොඩක් වැන්දබ දරුවෝ ගොඩක් එක්ක ජීවත් වෙන බමුණාට හිතෙන්නේම කල්පනා කරන්නේම මට කොච්චර ප්‍රශ්න ගොඩක් රාශියක් තියෙනවද? ගෙදරක සමහර වෙලාවට දූ දරුවොත් එක්ක ජීවත් වෙන අම්මලා තාත්තලාට මේ දුක වේදනාව කියලා කියන එක ගොඩාක් දැනෙනවා. 5 දෙනෙක් ඉන්නකොට ප්‍රශ්න 5ක්. එකිනෙකාගේ ප්‍රශ්න 5ක්. එකිනෙකා තම තමන් තේරුම් අරගෙන ජීවත් වෙනවට වඩා සමහර වෙලාවට දරුවෝ බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. සමහරලාට දේපල බෙදා ගැනීමේදී විශාල වශයෙන් යනකොට ගැනීම සිදු කරනවා. ඒ නිසා ඔබ හැම දෙයක්ම සමසිතකින් යුක්තව කාටත් සමසේ බෙදලා දීම කළ යුතු වෙනවා. එහෙත් ඔබටත් යමක් තබා ගත යුතු වෙනවා. ඔබට යම් කරදරයක් බාධකයක් ඇති වෙන වෙලාවකදී ආපදාවක් ඇති වෙන වෙලාවකදී ඔබට ඔබේ ජීවිතයට රැකවරණයක් අවශ්‍ය වෙනවා. මේ බමුණට මොනවත් ඇත්තේ නැහැ. ඒ නිසා ඔයත් හිස් කල්පනා කරන්න හිතන්න. ගෙදර කන්න බොන්න දෙයක් නැහැ. හිස් විචි අටුවක් තියෙන්නේ. ඔක්කොම ව්‍යාපාර ටික Tamanගේ ගොවිතැන් කටයුතු සියලු දේවල් විනාශ ස්වභාවයටපත් වෙලා. Taman ජීවත් වීම සඳහා හිටපු හරක් ටිකක් නැති වෙලා. එහි වූ කෙනෙකුගේ මනස කොයි වගේ නම් මොනතරම් වික්ෂිප්ත ස්වභාවයකටපත් වෙලාද? මොනතරම් ගිනිගන්න ස්වභාවයකටපත් වෙලාද? එවැනි කෙනෙකුට කොච්චරනම් සුවදායි නින්දක් Tamanගේ ජීවිතේ ලැබෙයිද? මේ කිසිවක් ඔහුට ලැබිලා නැහැ ජීවිතය තුළ. පුදුමාකාර විදිහේ පීඩනයකටපත් වෙලා. ඔහු රාත්‍රී කාලයේදී අපට මේ අටුවාවෙත් පෙන්වා දෙනවා පින්වත්නි. මේ ප්‍රශ්න ගොඩකින් රාශියකින් පෙළෙච්චි මේ බමුණා රාත්‍රී නින්දට ගියපහම උට නින්ද නැහැ. පැදුරෙත් මකුණුන් ගිමුත් ඔහුට පීඩාවකටපත් වෙන්න සිදු වෙනවා. සමහර වෙලාවට සමහර මිනිසුන්ට
ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට අපි බලාපොරොත්තු නොවන ආකාරයකට හැමතැනකම ප්‍රශ්න ගැටලු එනවා. එක පිට එනවා. බලාපොරොත්තු නොවුණු ආකාරයකට එනවා. ස්වභාව ධර්මයෙන් පවා සමහර වෙලාවට ප්‍රශ්න ගැටලු ඇති කරනවා. පින්වත්නි, මේ වෙලාවේදී බමුණා රාත්‍රී 2:30 යාම වෙනකම උට නිින්දක් ඇත්තේ නැහැ. ප්‍රශ්න ගොඩකින් පෙළිලා තවත් පැත්තකින් සෝදායි නිින්දක් නැහැ. මකුණු කනවා, කෘමි සතුන් කනවා. ඔහුට පාන්දර යාමේ තමයි ඔහුට නිින්ද ඇති වෙන්නේ. සමහර මිනිසුන්ට පාන්දර යාමේ නිින්ද ඇති වෙනවා. උදේ අලුයම් කාලයේ වෙනකොටම ඇගේ බිරිඳ යම් ආකාරයක බලලැස් තියෙන බිරිඳක්, නපුරු බිරිඳක් වෙන්න පුළුවන්. ඇය ඇවිල්ලා මේ ස්වාමි පුරුෂයාට, මේ බමුණාට පයින් ගහලා තමයි, කකුලෙන් ඇනලා තමයි එහුව ඇහැරවන්නේ, අවදි කරන්නේ. බලන්න, සමහර වෙලාවට බොහෝ සෙයින් තනි මිනිස්සෙකුට ජීවිතය තුළ මහා දේවල් ගොඩනගන්න ගිහිල්ලා වෙහෙසට පත්වෙච්ච මිනිස්සෙක් මොනතරම් අසරණ තත්යකට පත් වෙනවද? ඒ බිරිඳත් ඇවිල්ලා පයින් ඇනලා නැගිටින්න කියලා කියනවා. ඒ නැගිටින්නෙත් ඇහෙන වෙලාවේදීම, ඇදෙන් නැගිටින වෙලාවේදීම ඔහුට ඇහින්නේම දැනෙන්නේම සුබදායි ආරංචියක් නෙමෙයි. සුබදායි දෙයක් නෙමෙයි එහාන්ට දකින්න ලැබෙන්නේ. වටපිටාවෙම ගේ වට කරගෙන මිනිස්සු මොනවද ඉල්ලන්නේ? ණයට ගත්ත මිනිස්සු. ණයෙන් නිදහස් වෙන්න මිනිස්සු බොහෝ දේවල් ඉල්ලනවා. ඒ කියලා කියන්නේ බමුණ ණය ගොඩාක් අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. පොලියට ණය අරන් තියනවා. මේ පොලි ටික ණය ටික දෙන්න බැරුණාට පස්සේ වටපිටාවෙම මිනිස්සු ඇවිල්ලා ගේ වට කරගෙන කෑ ගහනවා. අපේ සල්ලි දීපල්ලා. එහෙම නැත්නම් අපි මේවා ගෙනියනවා. මේ ප්‍රශ්න රාශියක් ගැටලුවක් ඇති වෙනකොට පින්වත්නි, ඔබ හිතන්න, කල්පනා කරන්න මොනතරම්නම් පීඩාකාරී ස්වභාවයක්ද? එවැනි මිනිස්සෙකුගේ මනස මොනතරම්නම් වික්ෂිප්ත ස්වභාවයකට පත් වෙලාද? ඔහුට ජීවිතේ එපා වෙන්න පුළුවන්. නමුත් ජීවිතේ එපා වීම නෙමෙයි අපි අවබෝධ කරගත යුතු වන්නේ. ජීවිතේ හොයාගෙන යන තන් අපි කුමක්ද කියන එක අවබෝධ කරගත යුතු වෙනවා. පින්වත්නි, මේ ඔක්කොම ගැටලු ප්‍රශ්න රාශිය ඔබට ඔබේ ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ අත්විඳින දේවල්, අත්දකින දේවල්. බමුණ කල්පනා කරන්නේම මෙහිම ප්‍රශ්න රාශියක් මට මගේ ජීවිතය තුළ තියෙනවා. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේට නම්, ශ්‍රමණයන් වහන්සේට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ඥාණයෙන්ම පේනවා මේ බමුණාගේ ප්‍රශ්න ගැටලු රාශියම. තථාගතයන් වහන්සේ කින් එකට කියන්නේ මට ගවයන්ගෙන් ප්‍රශ්න නැහැ. මගේ අටුකොටුව හිස්විච්ච ස්වභාවයක් වුණ ප්‍රශ්න නැහැ. මගේ දරුවන්ගේ ප්‍රශ්න නැහැ. මට රාත්‍රී කාලෙදී නිදා ගන්නකොට නිින්ද යන්නේ නැහැ යයි කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. බිරිඳක් ඇවිල්ලා කකුලෙන් පයින් ගහලා මාව අවදි කරන්න කෙනෙක් ඇත්තේ නැහැ. මගෙන් ණය ඉල්ලන්න මිනිසු ඇත්තේ නැහැ. ඒ නිසා මම නිදහස් වෙච්ච මිනිහෙක්. ඒ නිදහස් වෙච්ච ස්වභාවය මට දකිනකොට, මගේ ජීවිතය තුළ තියෙනකොට මට ඒක විශාල සතුටක් බවට පත් වෙනවා. පින්වත්නි, මේ කාරණාවන් සියලුම දේවල් අහනකොට, බලනකොට, දකිනකොට මේ බමුණට ඇති වෙන කාරණාව තමයි, අනේ මේ ශ්‍රමණයන් වහන්සේ නම් මොනතරම් නිදහස් වෙච්ච කෙනෙක්ද? මොනතරම්නම් සැනසීමකට පත් වෙච්ච කෙනෙක්ද? මොනතරම්නම් ජීවිතේ උත්තරීතර වූ සැපේ විඳින කෙනෙක්ද? මෙන්න මේක තමයි සැපේ කියලා කියන්නේ. එහෙම නැතුව අපි භෞතික වශයෙන් විඳින සැපේ නෙමෙයි. ඔහු පැවිදි වෙනවා. පැවිදි වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේ සමග පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනවා. පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙලා කොසල් රජතුමාගේ රාජ්‍ය ගෙදරට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. මෙයා දැන් මහලු විච කෙනෙක්. විශාල වෙහෙසකට පත්විච්ච කෙනෙක්. පැවිදි තත්ත්වයකට පත්විච්ච කෙනෙක්. භාග්‍යතුන් වහන්සේට දානි පිළිගන්නන වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ අලුතින් පැවිදිච්ච කෙනාට දානි බෙදන්න. උන්වහන්සේ දවස් ගණනාවක් තිස්සේ නිරාහාරව සිටින කෙනෙක්. වෙහෙසට පත් වෙලා සිටින කෙනෙක්. ඒ නිසා එවැනි කෙනෙකුට දාන ටිකක් පිළිගන්නලාම මේ දානි පූජා කරන්න කියනවා. මේ දානි අවසානයේදී තථාගතයන් වහන්සේ මේ මහලු ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව කොසල් මහ රජතුමාට කියනවා. කොසල් රජතුමා හොඳට අහගෙන ඉන්නවා. ඔහු කියනවා තමන්ගේ ජීවිත කතාව. මට මෙච්චර ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවා මිනිසුන්ගෙන්. මගේ වාගාවන් පාළු වුණා. බොහෝ දේවල් නැති වෙලා ගියා. ණයගත් මිනිස්සු මාව වට කරගෙන මට වද වේදනාවන් දෙනවා ණය ඉල්ලලා. රජතුමා කල්පනා කරනවා, කවුද? කොයි කෙනාද? ප්‍රශ්න අහනවා. අහවල් පිරිසයි මගේ ජීවිතේට මේ විදිහට මේ ප්‍රශ්න ගැටලු ඇති කරලා තිබෙන්නේ. අහවල් පිරිසගේ මම ණය ගත්තා. කොසල් රජතුමයි සියලුම දෙනා කැඳවලා අවශ්‍ය කරන ණය ගෙවලා දානවා. ඊළඟ ප්‍රශ්නේ කියනවා දූ දරුවන් පිළිබඳව.
ඒ දූදරුණුත් ගෙනලා ඒ අයට අවශ්‍ය කරන කටයුතු සිදු කරලා දෙනවා. මේ විදියට මේ ජීවිතයේ පිළිබඳව බොහෝ ප්‍රශ්න ගැටලු රජතුමා ඔහුට විසඳලා දෙනවා. එහෙම නැත්නම් ඒ මහලු තෙරුන් වහන්සේට විසඳලා දෙනවා. අවසානයේදී මේ ස්වාමීන් වහන්සේ අටුවාවේ සඳහන් වෙනවා ධර්මයේ ආબોධ කරගෙන වැඩි කල්ම නොගොස් අරහත් තත්වයකට පත් වෙනවා. ජීවිතයේ නිවීම සොයාගත්ත කෙනෙකුට මේ සැනසීම ඇති වෙනවා. බලන්න ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙකුට පින්වත්නි අපට පේනවා නොලැබෙන ආකාරයේහි පුදුමාකාර විදිහේ ආරක්ෂාවක් ආධ්‍යාත්මික ශක්තියක් ජීවිතය තුළ ගොඩනගෙනවා. අපි පොයින බොහෝ දේවල් තුළින් මේ රැකවරණය අපිට ලැබෙන්නේ නැහැ. ධර්මයේ තුලමයි ඔබට මේ රැකවරණය තිබෙන්නේ. එනිසා පින්වත්නි ඔබට මා අදත් මේ දේශනාවේදී වැඩියෙන්ම අවධාරණය කරන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදිච්චි ජීවිතයේ නිවීම සොයාගෙන යන ගමන තුලදී අපි මොනතරම්නම් කල්පනා කළ යුතු වෙනවද? මොනතරම්නම් සැලසුම් සහගත විදියට අපේ ජීවිතේ ගොඩනගා ගත යුතු වෙනවද? එසේ ගොඩනගාගත්ත කෙනෙකුට තමයි ජීවිතයේ සැනසීම තිබෙන්නේ, නිවීම තිබෙන්නේ. ඔබට මේ නිවනම ප්‍රත්‍යක්ෂ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම කොරෝනා වසංගත කාලෙත් ඉදිරියටත් අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන 15 නමක් 18 නමක් වූ කුඩා ස්වාමින් වහන්සේලාට සියලු දිනාටම දන්පැන් පූජා කරන්න ඉදිරිපත් වෙච්ච සියලු දිනාටම නැවතත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනාව කරනවා. ඔබට ඉදිරියටත් පුළුවන්කමක් තිබෙනවා වාර්ෂික වශයෙන් හෝ ඔබට යම් ආකාරයකින් මේ සඳහා සහසම්බන්ධ වෙලා අපිට කටයුතු කරන්න. ඒ වගේම පසුගිය දවසක මා සඳහන් කළා මේ මාසේ 31 වෙනිදාට යෙදෙන මගේ ජන්මදිනයේ නිමිත්තෙන් විශේෂයෙන් ගල්ගමුව ප්‍රදේශයේහි විහාරස්ථානයකට ආවාස කුටියක් පිළියෙල කිරීමේ කටයුතු ආරම්භ කළා මාස දෙකකට පමණ උඩදී. එහි කටයුතු නිමාවටපත් වෙලා මේ මාසේ 20ත් 30ත් අතර කාල පරිච්ඡේදය තුළ අපි මේ ශාසනයට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාටමත් ඊ타ත්ම කරුණාවෙන් මේ සිතින් යුක්තව පින් අනුමෝදන් කරනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව විශේෂ පුණ්‍ය අනුමෝදනා කරනවා. අපි එක දවසයි මේ සඳහා සඳහන් කළේ. දැනට මේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා ඔබ සියලුම දිනාටම ඒ කරන කුසල ශක්තිය ආශිර්වාදය ජීවිතයේටම ධර්මයේම රැකවරණයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා. පල්ලේවල කාශ්‍යප මාවත පදිංචි හේමාවතී හෙට්ටිආරච්චි පින්වත් මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා මීට වසර කීපයකට පෙර මියගිය ජුලියාමි මව පුංචි සිඤ්ඤෝ පියා දියෝන්ස්හාමි ස්වාම්පුරුෂය ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. 35 වන වියට පාතැබූ රුවන් ප්‍රේමතිලක පුතුට සෙත් ශාන්ති ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පල්ලේවල පැරකුම් ආවත්තේ කේ.එම්. ප්‍රවීණා පින්වත් මහත්මිය අද දායකත්වයේ දරුවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර කිහිපයකට පෙර මියගිය කුරුප්පු මුදලිගේ පියා ඒ වගේම මිසිලින් ගුණසිංහ මව පරම්පරානුගත මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංගතයෙන් ලෝක සත්‍යයේ ජීවිතය ආරක්ෂා කර දෙත්වා කියලත් අද දායකත්වයේ දරන එතුමිය කල්පනා කරනවා. ඒ වගේම ගුණේපාන අමනුගම අංක 120 නිවසේ පදිංචි හර්ෂණී සමරනායක පින්වත් මහත්මිය සම්බන්ධ වී සිටි අද දායකත්වයේ දරුවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මහනුවර පදිංචි එස්.එම්. ධර්මපාල මහතාගේ අද දිනේට යෙදෙන 64 වෙනි උපන්දිනේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ පතා බිරිඳ සහ දේනිය දෙදෙනා විසින් සුබ පැතීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා සුබ උපන්දිනයක් වේලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ටත් මාස 4කට පමණ පෙර විය වූ සහෝදරයාටත් සංසාරගත මියගිය ඥාතීන්ට පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම net කාර්ය මණ්ඩල සියලු දෙනාටමත් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇල්පිටිය තනබද්දේගම ඇල්ල පදිංචි කල්යාණවති ගඟබඩගේ පින්වත් මහත්මිය අද සම්බන්ධ වී සිටියා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 26කට පෙර අප අතරින් බෙන්නෝ කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය WK ආරිරත්න ලියන මහතාටත් ඒ වගේම WK සිල්වත් අම්මාටත් ගඟබඩගේ පියාටත් කමලා පියසීල ගඟබඩගේ ගාමිණී ලයිනල් ගඟබඩගේ අයියාටත් සුගතදාස ගඟබඩගේ මල්ලීටත් සුනිල් ගඟබඩගේ මල්ලීටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට 40 වසරකට පෙර මියගිය ආදරණීය ආච්චි අම්මා CS සංගනෝනා උපාසිකා
මහත්මියටත් ග්‍රීසියේ රැකියා කළ ස්ථානයේ ක්‍රිස්ටෝස් ලැම්බ්‍රියානෝ මහතාටත් ඒ වගේම මුළු ලෝකීයම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. තබන පියවරක් පාසා ගන්නා හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සෝවිසි මහා ගුණේ ශක්තිය බලය සිවි සම්මස්නාර ඇට මුළු දක්වා විනිවිද යමින් සරුව ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බෙලින් මිත්සිත බෙලින් සැපසේ නින්දියවා සැපසී අවදි වේවා නපුරු සේන නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. මින්සත් සතවර්ෂාදී කාලය ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගිහිල්ලෙන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිය ගිහිල්ලෙන සියලු දෙනාටමත් රට ජාතිය අගනි ජීවිත කැප කරපු විරෝධ රණවිරුවන්ටත් අපවත් වී වදාළ නායුනි අරියධම්ම ස්වාමින් වහන්සේ ඒ වගේම කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ රේණුකාණී චන්දිබල ස්වාමින් වහන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇත්තා වූ සීලෙන් ගුණෙන් අනුවන උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාටමත් උතුම් නිවන් අවබෝධ වේවා. ඔබගේ පරම්පරානුගත මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සීල් මල්පේ සක්්‍ය මහේසක්‍ය දෙවියන්ටත් මිය ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.